හරි. අපි කලින් කතා කරා ටැක්ස් වල අපි කතා කළා ඉන්වෙස්ට්මන්ට් ඉන්කම්. කියන කතා කරද්දී අපි කතා කළා බේසික් දේවල් ටික. කියන ඕනම ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකකට commonly applicable වෙන rules and regulations ඒ දේවල් අපි කතා කළා. දැන් අපි කතා කරන්න යන්නේ මේ එක ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් තමයි ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් කියන කැටගරි එකට එන එක ඉන්කම් ටයිප්ස් ගැන වෙනම. පළවෙනි එක තමයි රෙන්ට් ඉන්කම්. මේ රෙන්ට් ඉන්කම් කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. රෙන්ටල් ඉන්කම් කියලා කියන්නේ අපි tangible asset එකක්. tangible දෙයක් අපි use එක. කියන්නේ අපේ investment income එක ලැබෙන එක කියන්නේ අපි ගාව සතු තියෙන tangible property එකක්. අපි හිතමු land මොකක් හරි building එකක් වෙන්න පුළුවන්, මොකක් හරි අපි හද වාහනයක් වෙන්න පුළුවන් ඕනම දෙයක්. ඒ වගේ එකක් කුලියට දීලා ලැබෙන ආදායම අපි කියන rental income කියලා. මේකේ අතරම description එකේ මේක define කරනකොට කියනවා from the use or the right to use. කියන්නේ අපි එක්කෝ වත්කමේ භාවිතයට දීලා කියන්නේ වත්කමේ use එක නැත්නම් right to use භාවිත අයිතිය දීලා ඒක එච්චර හිතන්න එපා. use එක or right to use අපි property එකේ දීලා අපිට ලැබෙන payment එක අපි කියනවා rental income කියලා. හරිද? මේ rental income කියනකොට තව දේවල් තියෙනවා. දැන් අපි හිතමු අපි ගයක් කුලියට දෙනවා. එතම බිල්ඩින් එකක් කියලා නිකන් හිතන්නකෝ. අපි බිල්ඩින් එකක් දෙනවා ඔෆිස් එකක් විදියට පාවිච්චි කරන්න කාට හරි අපි රෙන්ට් එකට දෙනවා. දැන් මේ ඔෆිස් එකක් විදියට පාවිච්චි කරන්න දෙද්දි අපි කියනවා අපි මේ බිල්ඩින් එකේ පිරිසිදු කිරීමේ කටයුතු ටික මේක ක්ලීන් කරන එක හැම සතියෙම ඇවිල්ලා අපේ කට්ටියක් කරලා දෙන්නම්. ඒතර අපිට ඔයා මේ බිල්ඩින් එකේ රෙන්ට් එක වෙනුවෙන් රෙන්ට් එක කියලා කියන්නේ ඉඩකඩ වෙනුවෙන් ගෙවන ගානනේ. ඒ ගානටත් සල්ලි ඉඳලා යම් කිසි මුදලක් ගෙවනවා. ඊට අමතරව අර අපි පිරිසිදු කිරීමේ කටයුතු කරනවානේ. ඒ වෙනුවෙනුත් මුදලක් අපිට ලැබෙනවානේ. අපි හිතමු මාසෙකට මේ බිල්ඩින් එකට ලක්ෂයයි රෙන්ට් එක මාසෙකට. ඊට අපි හිතමු අර පිරිසිදු කිරීමේ කටයුතු 20000යි ඒතර 1,20,000යි. ඒත් මේ ඒකට කියන ancillary services කියලා small services. security service වෙන්න පුළුවන්, ඔය cleaning service වෙන්න පුළුවන් ඕනම එකක්. ඒතර මේ රෙන්ට් කරපු property එක හා බැඳුණු ancillary services වලිනුත් යම්කිසි income එකක් ලැබෙනවා නම් ඒකත් අපි සලකන rental income කියලාම තමයි. ඉතින් අපි taxation වලදී building එකේ අර මේ අපි කියන්නේ area එක කියන්නේ ඒකේ building එකේ හෝ vehicle එකේ space එක විතරක් rent කිරීමෙන් ලැබෙන rent income එක විතරක් නෙමෙයි ඒහා බැඳුණු තව ancillary services තියෙනවා නම් ඒවෙන් ලැබෙන income එක rental income කියලා තමයි ගන්නෙ. හැබැයි මේකෙන් exclude වෙනවා මේ rental income කියන category එකෙන් exclude වෙනවා natural resource වෙනුවෙන් ලැබෙන payment එක. කියන්නේ අපි හිතමු අපි ගාව ඉඩමක් තියෙනවා. මේ ඉඩමේ තියෙනවා වටිනා දෙයක්. අපි හිතමු මැණික් හරි මොන හරි තියෙනවා ඉල්ලමක්. ඉතින් අපිට ඒකට මේ හාරලා පතලක් හාරලා එහෙම ලොකු දේවල් කරන්න එහෙම වත්කමක් නැහැ. අපිට ඒක මැෂින් දාලා කරන්න. ඒ නිසා අපි කරන වැඩේ මේක කුලියට දෙනවා. කුලියට දීලා ඒ කුලියට ගන්න කෙනා එයා තමයි එතකොට මේ පතල හාරලා මැණික් ඉල්ලම් කරලා ඒ දේවල් කරන්නේ. එයා ගොඩ ගන්න හැම මැණික් කැටයක් වෙනුවෙන් යම් කිසි ගාණක් අපිට ගෙවනවා. ඒක අපි කියන natural resource payment එක. ඒක මේකට යටෙන්නේ නැහැ. ඒක rental නෙමෙයි. හරිනේ. ඊළඟ අපි ගත්තොත් එහෙම අපි කතා කරා tangible asset නේ. අපි building එකක් වාහනයක් කුලියට දෙනවා කියන්නේ tangible asset. ඒ වගේම පුළුවන් intangible assets කුලියට දෙන්න. කියන්නේ අපි හිතමු සමහර ලාවට අපි පොතක් ලියනවා. පොතක් ලිව්වට පස්සේ අපිට මේක ප්‍රකාශනය කරලා මුද්‍රණය කරලා පළ කරන්න ඊට පස්සේ ලොකු process එකක් යනවා. ඒක cost එකක් යනවා. අපිට එච්චර දෙයක් කරන්න බෑ. අපි කරේ පොත ලියන එක. අපි දෙනවා සරසවි ප්‍රකාශකයන්ට මේක දෙනවා. සරසවි පබ්ලිෂර්ස්. ඒගොල්ලෝ කරන්නේ මේක එක්ක පිට කවරයක් දාලා හොඳට ඩිසයින් කරලා ලස්සනට හදලා print කරලා විකුණනවා. විකුණන හැම පොතකටම යම්කිසි මුදලක් ඔයාට ලැබෙනවා. ඒකට අපි කියන rental income නෙවෙයි. ඒක අපි වෙනම ගන්නෙ. ඒතර අර natural resource payment ගන්නෙත් නෑ. ඔයගේ intangible asset rent කිරීමෙන් ලැබෙන අපි කියන royalty කියලා අපි වෙනම ගන්නෙ. ඒක මේකට වැටෙන්නේ නෑ. හරිනේ. rental income කියලා කියන එක පැහැදිලි. මේ rental income කියන එක අපි ගත්තාම මේකට ඒ කාලේ ඉඳන්ම ආපු දෙයක් තමයි මේ WHT කියන එක. withholding tax කියන එක. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඉස්සර ඉඳන් තිබ්බ දෙයක් තමයි ඔයා අපි හිතමු කාට හරි ඔන්න ගියා කුලියට දෙනවා කියලා කියන බිල්ඩින් එක කුලියට දෙනවා. එයා බිස්නස් එකක් කරනවා. එයා ඔෆිස් එකක් කරන්නේ. එයා ඒතර මාසෙකට අපි හිතමු ලක්ෂයක් ගෙවන්න ඕන කියලා රෙන්ට් එක. ඒතර එයා රෙන්ට් එක සම්පූර්ණයෙන් ලක්ෂයම ගෙවන්නේ නැහැ. ඒ ලක්ෂයෙන් 10%ක් හරිද 10%ක් අඩු කරලා 10%ක withholding එක කපලා ඊටු ටික තමයි වාට ගෙවන්නේ ඒ 10% යවනවා ඉන්දියන් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එකට හරිද? එතකොට ලක්ෂයෙන් 10% කියලා කියන්නේ 10000යි 90000යි වට ලැබෙන්නේ.
විත්හෝල්ඩින් ටැක්ස් එකක් තියෙනවා එතන. ඒක කාලයක් තිස්සේ තිබිච්ච දෙයක්. හැබැයි 2019 12යි 30කින් පස්සේ ඔක ඇප්ලිකබල් වෙන්නේ නැහැ. 2019යි 12යි 31 වෙනකන් ඔක ඇප්ලිකබල්. එතනින් එහාට අලුත් IR ඇක්ට් එක අනුව විත්හෝල්ඩින් ටැක්ස් ඇප්ලිකබල් වෙන්නේ නැහැ. ඒක දැන් 2019 20 අපි සැලකුවොත් එහෙම 2019 20 කියලා කියන්නේ 2019 4යි එකෙන් පටන් ගන්න 2020යි 3යි 30න් ඉවර වෙන අවුරුද්ද. ඒතර මේ අවුරුද්දේ 2019 4යි එකේ ඉඳන් 19 12යි 31 වෙනකම් වෙන මාස 9ට WHT applicable. හැබැයි එතනින් පස්සේ ලැබෙන මාස 3ට WHT applicable වෙන්නේ නැහැ. හරිනේ. 2019 4යි එකේ ඉඳන් 12යි 31 වෙනකම් WHT 110 applicable. හැබැයි එතනින් එහාට WHT applicable වෙන්නේ නැහැ. හරිනේ. එහෙනම් ඒකට අපි කියන අතර මේ 2019 20 අවුරුද්දට අපි කොටස් දෙකකට බෙදෙනවා first period and second period කියලා. first period කියලා කියන්නේ 2019 4යි එකේ ඉඳන් 12යි 31 වෙනකම් කාලය. පළවෙනි මාස 9. එහෙනම් first period එකට WHT applicable. හැබැයි second period එකට කියන්නේ 12යි 31 ඉඳන් 3යි 31 වෙනකම් period එකට WHT applicable නැහැ. කියන්නේ පළවෙනි මාස 9 තුල ඔයාට ලැබෙන rent payment එකෙන් 10%ක් කපලා තමයි ඔයාට ලැබෙන්නේ. හැබැයි ඉතුරු මාස 3 ඔයාට සම්පූර්ණ rent එකම හම්බ වෙනවා. WHT කපලා හම්බ වෙන්නේ නැහැ. හරිද? දැන් සාමාන්‍ය දේ තමයි rental වල අපි කියනවා WHT is not a final withholding payment. ඒ කියන්නේ withholding payment but not final. WHT බව ඇත්ත ඒක sure. නමුත් ඒක final නෙමෙයි. මොකද final නෙමෙයි කියලා කියන්නේ? දැන් සමහර withholding payments තියෙනවා ඉස්සරහට අපි කතා කරනවා. ඒවා අඩු කරලා නම් අපිට ලැබෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙනම් අපි rental income එක ලක්ෂයක් හම්බ වෙන තියෙන එක 10000ක් කපලා ඉතුරු ටික තමයි ලැබෙන්නේ. එතකොට IR Act එකෙන් කියනවා ඔයාගේ මේ rental income එක ලැබෙද්දී ඔයාගෙන් දැනටමත් withholding tax එකක් අඩු කරලා ඒක inner revenue department එකට යවලා නම් තියෙන්නේ ඔයා ආපහු ඔයාගේ tax calculation එක කරද්දී rental income එකක් විදිහට tax කරන්න ඕනේ නැහැ කියනවා. ඒක කියන්නේ එහෙම ඒවා කියනවා. හරිද? සමහර income තියෙනවා. ඒ income වලින් withholding එක අඩු කරලා නම් ඔයාගේ දැන් කියන්නේ ඒක තේරුම තමයි ඔයාගේ එකපාරක් බදු අය කරලා තියෙන්නේ. කියන්නේ tax එක අරගෙන තියෙන්නේ. ඉතින් ආපහු කියනවා නැවත බද්දට යටත් වෙන්නේ නැහැ කියනවා. කියන්නේ වරක් බද්දට යටත් වෙලා තියෙනවා නම් නැවත බද්දට යටත් වෙන්නේ නැහැ. එතකොට WHT කපලා නම් බද්දෙන් නිදහස් එතනින් පස්සේ. හැබැයි මෙතන එහෙම නෙමෙයි. but this is not final. හරිද? rental income එක මත WHT එකක් අය කරනවා නම් එතනදී ඒක final කියලා කියන්න බෑ. හරිද? ෆයිනල් කියන්නේ නැහැ කියන්නේ මොකද්ද? අපි හිතමු ඔයාට ලක්ෂය රෙන්ටල් එක. 10000ක් කපා හැරලා ඔයාට හම්බෙන්නේ 90000යි. හරිද? ඒතර ඔයාලට තමයි accounting කරන්නේ කොහොමද සාමාන්‍යයෙන්? accounting කරන්නේ කොහොමද? අපි කරන්නේ accounting වල cash අපිට හම්බුණා 90000ක්. 10000ක් WHT එක WHT receivable කියලා debit කරනවා. total ගාන තමයි gross income එක තමයි revenue යන්නේ. එහෙමනේ. profit or loss එකට ඇත්තටම credit වෙන්නේ අපිට ලද මුදල නෙවෙයි සම්පූර්ණ ආදායම. ලක්ෂය තමයි credit වෙන්නේ. ඒතර ඒ වගේ අපිට ටැක්ස් වලදී කියනවා මේක ෆයිනල් විත්හෝල්ඩින් නෙවෙයි නිසා කියනවා මේක ෆයිනල් නෙවෙයි. ඒ කියන්නේ මේක නැවත බද්දරයටත් වෙන්න පුළුවන්. WHT කැපුවා කියලා කරන්න දෙයක් නැහැ. IR Act එකෙන් කියනවා රෙන්ට් වලට ඔයාට ලක්ෂයෙන් 10000ක් අඩු කරලා 90000 වෙන්න පුළුවන් හම්බුනේ. 10000ක් WHT කපලා ඒක අඩු කරලා මේ ඩිපාර්ට්මන්ට් හම්බෙලා තියෙන එක හරි. නමුත් ඔයාගේ ටැක්ස් කම්පියුටේෂන් එක කරද්දී ඒ rental income එක gross කරලා අරගෙන taxable income එකක් විතර ගන්න ඕනේ කියලා. හරිද? ඒ කියන්නේ 90000යි වට හම්බුනේ. 90000ට කපා හැරපු WHT එකතු කරලා සම්පූර්ණ ගන්න කීයද? ලක්ෂයයි. ඒ සම්පූර්ණ gross rental එක ලක්ෂය බද්දකටත් උන ආදායමට එන්න ඕනේ. taxable income එකට එන්න ඕනේ කියලා inner revenue department එකෙන් කියනවා. ඒ නිසා මේ rent මත WHT කියන එක final නෙමෙයි. not final. හරිද? අපි කිව්වා 2019 4 එකේ ඉඳන් 2020යි 3යි 31. 19 20 අවුරුද්දේ පළවෙනි මාස 9ට WHT තියෙනවා. ඒතර තියෙද්දි ඒ පළවෙනි මාස 9 WHT කපලා ලැබෙන්නේ අපිට. අපි මොකද කරන්න ඕනේ? ඒ WHT එකතු කරලා gross income එක තමයි ගන්න ඕනේ rental income වලට. ඊතුරු මාස 3. ඊතුරු මාස 3 WHT නැහැ. WHT applicable නැහැ නේද පස්සේ. ඒ නිසා ඒ මාස 3 වට හම්බ වෙන්නේ කීයද? ලක්ෂයම තමයි. කපලා හම්බ වෙන්නේ නැහැ නේද? 10000ක් කපලා හම්බ වෙන්නේ. ඒතර කිසිම අවුලක් නැහැ. ඒතර ආඩ පුළුවන් කෙලින්ම සම්පූර්ණ ගානම rental income විදිහට taxable income වලට දාන්න. ඒතර යම් වෙලාවක
දැන් මෙතනට තව ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් එතකොට අපි ලක්ෂයට 10000ක WHT එකක් මේගොල්ලන්ට යවුවානේ. දැන් ආපහු ග්‍රොස් කරලා ගත්තම ආයි ඩබල් ටැක්ස් වෙනවනේ. එහෙම වෙන්නේ නැහැ. මොකද IR එකකින් කියනවා ඔයා ඒ පළවෙනි වර ගෙව්ව WHT එක පළවෙනි වර විත්හෝල්ඩින් ටැක්ස් එකක් විතර අඩු කරගත්ත 10000 ඔයාට පුළුවන් ටැක්ස් පේමන්ට් එකට එරෙහිව ටැක්ස් ක්‍රෙඩිට් එකක් විතර අඩු කරගන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් ටැක්ස් පේයබල් amount එකට එරෙහිව ටැක්ස් ක්‍රෙඩිට් එකක් විදියට ඒ ගෙව්ව ගන්න අඩු කරගන්න පුළුවන් කියලා කියනවා. හරිනේ. හරි එහෙම. දැන් පැහැදිලි අපි කිව්වා මාස 12න් පළවෙනි මාස 9ට WHT තියෙනවා. නමුත් ඒක ෆයිනල් නෙමෙයි. ඒ නිසා ග්‍රොස් කරලා අරගෙන ටැක්සබල් ඉන්කම් එකට ගන්න ඕනි. ටැක්ස් ක්‍රෙඩිට් එකක් විදියට පස්සේ අඩු කරගන්න පුළුවන් ගෙව්ව විත්හෝල්ඩින් amount එක. ඊට පස්සේ අපි ගත්තොත් අන්තිම මාස 3 2020 1 ඉඳන් 3:31 වෙනකම් මාස 3 WHT නෑ. ග්‍රොස් ඉන්කම් එක තමයි ලැබෙන්නේ. ග්‍රොස් ඉන්කම් එක ගත්ත ටැක්සබල් ඉන්කම් එකට ප්‍රශ්නයක් නෑ. ඒකේ WHT කතාවක් නෑ. නිසා ටැක්ස් ක්‍රෙඩිට් නෑ එතන. රොහම තමයි යන්නේ. හරිද? දැන් මේ WHT අඩු කරන එක ගැන පොඩි දෙයක් තියෙනවා කියන්න. දැන් අපි හිතමු ඔයා බිල්ඩින් එක කුලියට දෙන ඔෆිස් එකකට. يعني ඉන්කම් earn කරන ව්‍යාපාරයකට ඔයා දෙනවා මේ බිල්ඩින් එක රෙන්ට් එකට. හරිද? එයා ඔයාට කුලිය ගෙවද්දී ඔය ලක්ෂයෙන් 10000ක WHT එකක් අඩු කරලා ඉන්වන් රෙවෙනියු එකට යවනවා. 90000 ඔයාට ලැබෙන්නේ. ඒක ඕකේ. හරිද? කියන්නේ වා රෙන්ට් එකට දෙන පුද්ගලයා කුලී නිවැසියා අපි කියනවා. එහෙනම් අපි කියනවා ඉංග්‍රීසි වලින් කිව්වොත් එimhe ටෙනන්ට් කියලා අපි කියනවා. ඒතර ටෙනන්ට් මේ කුලී නිවැසියා ගත්තොත් එයා බිස්නස් එකක් කන්ඩක්ට් කරනවා නම් ඔෆිස් එකක් රන් කරනවා කියන්නේ බිස්නස් එකක් කරනවානේ. එහෙමනම් එයා WHT අඩු කළා තමයි වාරිතුරු ගන්න දෙන්නේ. හැබැයි එයා බිස්නස් එකක් කරන්නේ නැත්තම් ඔයා කාට හරි බිල්ඩින් එකක් කුලියට දෙනවා. එයා කුලියට ගන්න මෙතන මේ බිස්නස් එකක් කරන නෙමෙයි. එයා සාමාන්‍යයෙන් මේ ඉන්න තැනක් තමයි හොයන්නේ. හරිද? ගෙදරක් විදියට තමයි එයා කුලියට ගන්නෙ. එහෙම නැතුව බිස්නස් පර්පස් නෙවෙයි. එහෙමනම් ඒ වගේ අවස්ථාවක එයා කුලිය ගෙවද්දි WHT අඩු කරලා ගෙවනවද? එහෙම ගෙවන්නේ නැහැ. හරිද? WHT අඩු කරන්න ඕනේ ඒ කුලී නිවැසියා බිස්නස් එකක් කරනවා නම් විතරයි. කුලී නිවැසියා බිස්නස් එකක් කරන්නේ නැහැ. එයා මේක ගන්න එයාගේ භාවිතයට බිස්නස් පර්පස් නෙවෙයි. එහෙමනම් ඔයාට එයාගෙන් ලැබෙන ග්‍රොස් amount එකමයි WHT අඩු කරලා හම්බ වෙන්නේ නැහැ. හරිද? කියන්නේ සාමාන්‍යයෙන් එහෙමනේ. දැන් අපි කාටද ගියක් කුලියට දුන්නාට පස්සේ මේ මිනිස්සයා ලක්ෂෙන් 10000ක් ආයෙනම් මම WHT කපලා ඉතුරු ටික තමයි වට දෙන්නේ කියලා එහෙම දෙනවද? එහෙම දෙන්නේ නැහැනේ. සම්පූර්ණ එකඟ වෙච්ච ගානනේ දෙන්නේ. ඒ නිසා බිස්නස් එකක් කරනවා නම් තමයි WHT අඩු කරලා එවන්න ඕනේ. නැත්නම් අඩු කරලා එවන්න ඕනේ නැහැ. හරිනේ ඒක. ඊළඟට අපි ගත්තොත් එහෙම අපි ඉස්සරහට කතා කරනවා මේ ගැන රෙන්ටල් ඉන්කම් එකට තියෙනවා මේ රිලීෆ් එකක් කියලා එකක්. ඒ කියන්නේ මෙහෙම. දැන් ඔයා අපි හිතමු ගයක් කුලියට දෙනවා. කුලියට දුන්නාට පස්සේ ඒ මිනිස්සු මොනවත් කරන්නේ නැහැ ඕකේ. ඔයා තමයි ගිහිල්ලා සතියකට සැරයක් ගිහිල්ලා කොහොම නඩත්තු කරන්න ඕනේ. ඔය කැලෑවල ලිපිහෙලි කරලා පිරිසිදු කරලා ඔක්කොම කරන්න ඕනේ ඔයා. හරිද? ඒතර ඔයාට ඇත්තටම මේ ගෙදර නඩත්තු කිරීම වෙනුවෙන් යම්කිසි වියදමක් දරන්න වෙනවා. අපි වාරි පණන් ගෙවන ඒවා ඊට පස්සේ ගත්තොත් එහෙම යනම් මනම් මේ කියන්නේ ගෙදර අලුත් වැඩියා කරනවා තීන්ත ගන්න ඒවා ඔයා තමයි කරන්නේ. හරිද? ගේ ඩිප්‍රිසියේට් වෙනවනේ. ඒ හැම වියදමක්ම ඔයා තමයි දරාගන්නේ. ඒ රෙපෙයා මේන්ටනන්ස් ඔක්කොම. නමුත් ඒ කිසිම වියදමක් ඔයාට අඩු කරගන්න දෙන්නේ IR ඇක්ට් එකෙන්. කියන්නේ ඔයාට රෙන්ටල් ඉන්කම් එකක් තියෙනවා තමයි. ඒ ඉන්කම් එක බද්දරයටත් වෙනවා. නමුත් මේ රෙන්ටල් ඉන්කම් එක earn කිරීමේදී දරපු හැම වියදම් තියෙනවානේ. එහෙම එක්ස්පෙන්සස් අඩු කරන්න දෙන්නේ නැහැ. හරිද? මේ repair maintenance depreciation කියලා එහෙම ඒවා අඩු කරන්න දෙන්නේ නැහැ. එතකොට ඒක දැන් එතන ප්‍රශ්නයක් තියෙනව නේද? මොකද එහෙම අඩු කරන්න දෙන්නේ ටික හරි නෑනේ කියන්නේ දැන්. ඔයා ඉන්කම් එකක් earn කරනවා. හැබැයි ඒක earn කරන දරපු වියදම අඩු කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඉදිරිපත් කළා තියෙනවා ඔයාට පුළුවන් 125ක්. 125ක්. ඒ කියන්නේ rental income එකෙන් ඔයා earn කරපු rental income එකෙන් 125ක් අඩු කරගන්න පුළුවන් ඒ කියපු repair maintenance depreciation ඒ දේවල් වෙනුවෙන්. හැබැයි 125යි. ඊට වඩා බෑ. අඩු වෙනුත් නෙවෙයි වැඩි වෙනුත් නෙවෙයි ඊට වඩා කියන්නේ 125 විතරයි. හරිද? කියන්නේ ඔයා හිතන දැන් ඔයා සමහර ලාවට ඇක්චුවලි ඉන්ක කරා repair and maintenance වෙන 50000. හරිද? 50000ක් ඉන්ක කරා. නමුත් 125 ගත්තම එන්නේ 25000යි. එහෙනම් 25000 තමයි අඩු කරන්න පුළුවන්. 50000ක් අඩු කරන්න බෑ. ඇක්චුවල් ඒවා අඩු කරන්න බෑ. හැබැයි ඔයා හිතන ඔයා දරුවෙත් නැහැ කියලා මොනවත් වියදම. ඔයා කිසිම repair and maintenance එකක් කළා නැහැ. නත්තු මොනවත් කළා නැහැ. ඔයාගේ ඇත්ත වියදම් බිඳුවයි. ඒත් ඔයාට 125ක් අඩු කරන්න පුළුවන්. රෙන්ටල් ඉන්කම් එක 125ක රිලීෆ් එකක් ගන්න පුළුවන්. අදාළ නැහැ ඇක්චුවල් amount එක කීයද කියලා ඇක්චුවල් amount අඩු කරන්න දෙන්නේ නැති හන්දා. ඊළඟට අපි එනවා රෙන්ටල් ඉන්කම් ගැන ටික තමයි කතා කරන්න තියෙන්නේ.
අපේ දෙවෙනි එක royalty. මේ royalty income කියලා කියන්නේ අර කිව්වේ tangible asset rent කරාම ලැබෙන ගාන. මේ කියන්නේ intangible assets. intangible properties rent කරාම භාවිතය දුන්නාට පස්සේ නැත්නම් භාවිත අයිතිය දුන්නාම ලැබෙන ගාන අපි කියනවා royalty payments කියලා. හරිද? royalty payments. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මේකට ගොඩාක් ඒවා එනවා. අපි දැන් කිහිපයක් කිව්වොත් එහෙම අපි ගත්තොත් copyright ඒවා. දැන් අපි හිතමු ඔයා පොතක් ලියනවා. පොතක් ලියුවට පස්සේ ඔයාට කතෘ අයිතිය තියෙනවනේ. ලියුවට පස්සේ කතෘ අයිතිය තියෙනවා. අර මම කලින් කිව්වා වගේම ඔයාට පබ්ලිෂ් කරගන්න හැකියාවක් නැහැ. ඔයා පබ්ලිෂර් කෙනෙක්ට දෙනවා. සරසාවි ප්‍රකාශන කරන දෙනවා. දුන්නාට පස්සේ ඒගොල්ලෝ ඒක පළ කිරීමේ කටයුතු මුද්‍රණ කටයුතු කරලා ඔක්කොම කරනවා. ඒ වෙනුවෙන් ඒගොල්ලෝ හැම පොතකටම ඔයාට යම්කිසි මුදලක් ගෙවනවා. කතෘ භාගය. නේද? ඒක අපි කියන්නේ royalty income එකක්. ඊළඟට ගත්තොත් එහෙම තව artistic work, scientific work, පස්සේ cinematograph, films වෙන්න පුළුවන්, software වෙන්න පුළුවන්, audio, video. අපි ගත්තොත් දැන් අපි හිතමු කෙනෙක් අපි දැන් software එකක් develop කරනවා. මේ software එක develop කරලා දැන් software කියලා කියන්නේ tangible දෙයක් නෙවෙයිනේ. intangible දෙයක්. මේ software එක විකුණලා යම්කිසි ආදායමක් ගන්නවා. software එක rent එකට දීලා. එතන මේකෙන් ලැබෙන income එක royalty income. හරිද? ඊට අපි ගත්තොත් එහෙම use of right of use of patent වෙන්න පුළුවන්, trademark වෙන්න පුළුවන්, designs වෙන්න පුළුවන්, process එකක් වෙන්න පුළුවන්, information දෙනවා වෙන්න පුළුවන් කාට හරි වෙන දෙයක් මොකක් හරි භාවිතය සඳහා ඕනම දෙයක්. ඔය වගේ කොහොම හරි intangible asset එකක් වෙන්න ඕනේ. ඒ වගේම අර අපි tangible asset වලදී කිව්වා intangible asset එක විතරක් නෙමෙයි ඒ සම්බන්ධයෙන් මොන හරි ancillary services දෙනවා නම් ඒ income එකත් ගන්නෙ royalty income යටතට තමයි. හරිද? software එකක් වා දෙනවා rent එකට. ඒ software එකේ improvements උත්සාහ කරලා දෙනවා upgrades මොන හරි දේවල්. ඒක ancillary services. එතකොට software එකේ rental එකයි upgrade ඒ අනිත් services වල income එකයි දෙකම ගන්නෙ royalty කියලා තමයි. හරිනේ. ඒකත් එන්නේ royalty income යටතම තමයි. royalty income ගැන අපිට කතා කරන්න තියෙන මේ දේවල් ටික තමයි. වෙන තුන්වෙනි එකට natural resource payment. natural resource payment කියලා කියන්නේ අපි කිව්වා මෙන්න මේ වගේ දේවල්. minerals වෙන්න පුළුවන්. petroleum වෙන්න පුළුවන්. water වෙන්න පුළුවන්. any other non living නැත්නම් living resource එකක් that may be taken from land or sea. ඒ කියන්නේ හිතන්න ඔයාලට තියෙනවා භූමියක් land එකක්. හරිද? මේ නැත්නම් sea කියලා කියන තරම දැන් මේ හැම දෙයක් මේ කියන්නේ ස්කෝප් එකට එන්න ඕනේ නැත්නම් එහෙම දාලා තියෙන්නේ. ආයෙත් මුහුදු ප්‍රදේශයක් වෙන්නත් පුළුවන්. දැන් රටකට ඇත්තට මුහුදු ප්‍රදේශයක් යම් කිසි ප්‍රදේශයක් අයිති වෙනවනේ. ඒ වගේ ඔයාට ලෑන්ඩ් එකක් නැත්නම් මොකක් හරි මුහුදු ප්‍රදේශයක අයිතිය තියෙනවා නම් ඒ භූමිය ඒ ප්‍රදේශයේ මත ඔයාට ලබා ගන්න පුළුවන් නම් යම් කිසි නැචරල් රිසෝස් එකක්. අපි හිතමු ඔයා ගාව ලෑන්ඩ් එකක් තියෙනවා. ඒ ලෑන්ඩ් එකේ තියෙනවා මිනිරන්. හරිද? ඒ ලෑන්ඩ් එකේ මිනිරන් තියෙනවා. මේ මිනිරන් තියෙන ඒ ලෑන්ඩ් එක ඔයා ප්‍රයෝජනට ගන්නෑ. ඔයා කරන්නේ ඒක අවශ්‍ය කෙනෙක්ට ඒ ගැන ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක්ට ඔයා ඒ කුලියට දෙනවා. කුලියට දීලා ඔයා යම්කිසි ගෙවීමක් ලබනවා. එයා ඒ ලෑන්ඩ් එකෙන් ගොඩ ගන්න මිනිරන් වෙනුවෙන් ඒ ඉල්ලම වෙනුවෙන් නිදිය වෙනුවෙන් යම්කිසි ගෙවීමක් ඔයා ලබනවා. ඒක අපි කියනවා natural resource payment කියලා. හරිද? ඒ කියන්නේ 100කින් වෙන්න පුළුවන් ලෑන්ඩ් එකෙන් වෙන්න පුළුවන් ගොඩ ගන්න minerals, petroleum, water ඕ non living or living resource එකක් වෙනුවෙන්. මේ natural resource කියලා කියන්නේ ඒ වෙනුවෙන් ලැබෙන ගෙවීම. හරිද? දැන් මෙතන කියනවා මේ payment එක අපි ගත්තොත් මෙහෙම වෙන්නත් පුළුවන්. දැන් මේක දෙවිදියක් වෙන්න පුළුවන්. මේක agreement එකන වෙනස් වෙනවා. සමහර වෙලාවට අපි හිතමු land එක කියලා. අපි හිතමු land එක. මේ land එකේ තියෙනවා මැණික් නිදියක්. මැණික් ඉල්ලමක් තියෙනවා. අපි මේ land එක කෙනෙක්ට දෙනවා. අපි තුන් බිස්නස් එකකට අපි දෙනවා රෙන්ට් එකට දෙනවා. මොකක්ද හේතුව? මේකේ මැණික් කිල්ලමක් තියෙනවා. ඔයාට පුළුවන් එකෙන් ප්‍රයෝජන ගන්න. ඒ වෙනුවෙන් මට ගෙවීමක් කරන්න මාසිකව. ඒ කියන්නේ මම මේ ලෑන්ඩ් එකේ තියෙන නැචරල් රිසෝස් එක භාවිතයට ගන්න. නැත්නම් ඒ රිසෝස් එකෙන් ප්‍රයෝජන ගන්න අයිතිය වාට දීම වෙනුවෙන්, රයිට් එක දීම වෙනුවෙන් මට මාසිකව මෙන්න මෙච්චර ගාණක් ගෙවන්න. එහෙනම් එතනදී මට අදාළ නැහැ ඔයා මැණික් කොච්චරක් ගත්තද ඉඩමෙන් කොච්චරක් විකුණුවද ඒව මට අදාළ නැහැ මාසිකව මෙච්චර ගාණක් ගෙවන්න. එහෙම ගැන කිවිසුමක් එන්නත් පුළුවන්. එහෙම නැත්තම් එන්න පුළුවන් මෙහෙම කිවිසුමකට. මම ඔයාට මැණික් කිල්ලම තියෙන ඉඩම කුලියට දෙනවා. ඔයා මේකෙන් ගොඩ ගන්න හැම මැණිකකටම මෙන්න මෙච්චර amount එකක් ගෙවන්න. ඒ quantity එක බේස් කරගෙන natural resource එකේ value එක බේස් කරගෙන
එතන මැනිකේ වටිනාකම මෙන්න මෙච්චර percentage එක. ඒ විදිහට එන්නත් පුළුවන්. ඉතින් විවිධ විදිහට ඇග්‍රීමන්ට් එක එන්න පුළුවන්. ඒක කියන්න බෑ. ප්‍රැක්ටිස් එක වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි අපි තේරුම් ගන්න ඕනේ තමයි natural resource එකක් generate වෙනවා නම් land එකකින් හෝ sea එකකින් ඒක වෙනුවෙන් payment එකක් ලැබෙනවා නම් natural resource payment. හරිනේ. මේ තුන්වෙනි එක. ඊට අපි කතා කරා rent එක. අපි කතා කරා royalty, natural resource payment. 4. dividend income. මොකද dividend income කියලා කියන්නේ? මේ dividend income කියන එක අපි සාමාන්‍යයෙන් දකින dividend එක වෙන්නත් පුළුවන්. එන සාමාන්‍යයෙන් අපි දන්නවනේ වා කම්පැනි එකේ shares වල invest කරොත් වාට member කෙනෙක් විදිහට යම්කිසි ගෙවීමක් යම්කිසි ලාභෙන් කොටසක් වාට ගෙවනවනේ ලාභාංශ විදියට dividends විදියට. ඒක තමයි මේ කතා කරන්නේ. හැබැයි ඊට අමතරව තව දේවල් තියෙන්න පුළුවන් මේක ඇතුලේ. මොනවද? මේක ඇතුලේ තියෙන්න පුළුවන් මෙන්න මේවා. ඔයාට කම්පැනි ප්‍රොෆිට්ස් යම් විදියකට ඩිවයිඩ් කිරීමක් ලාභාංශ ගැන නමින්ම වෙන්න ඕනේ ඕනෑම ආකාරයකට ප්‍රොෆිට්ස් වලින් කොටසක් වාට ගෙවීමක් කරනවා නම් හරිද ඒක අපි කියනවා ඩිවිඩන්ඩ් කියලා. ඒකට තව ගත්තොත් අපි දැන් මෙහෙම වෙන්නත් පුළුවන් ඕක. එතකොට අපි ගත්තොත් එහෙම මේ ඩිවිඩන්ඩ් කියන එක ඒ විදිහට කෑෂ් වලින්ම දෙනවා වෙන්න ඕනිම නෑ. ලාභාංශ බෙදා හැරීම ඕනෑම විදිහකට වෙන්න පුළුවන්. හරිද? ඒතර කෑෂ් වලින් ගෙවනවා වෙන්න පුළුවන් ඕනම ආකාරයක කියන්නේ ප්‍රොෆිට්ස් ඩිස්ට්‍රිබියුෂන් එකක් වෙන්න පුළුවන්. තව අපි ගත්තොත් දැන් එක්සැම්පල් එක දැන් මම කියන්න හැදුවේ දැන් අපි ගත්තොත් ලික්විඩේෂන් කියලා හිතන්නකෝ. කම්පැනියක් ලික්විඩේට් කරනවා. කියන්නේ කම්පැනියක් වසා දානවා, ඈවර කරනවා. ඒ වගේ අවස්ථාවකදීත් යම්කිසි මුදලක් ගෙවන්න පුළුවන්. හරිද? ඒ වගේ අවස්ථාවකදී ගෙවනකොට ඒකත් ගෙවන්නේ ලාභයෙන් කොටසක් විදියට නම්. කියන්නේ අමතරව බෙනිෆිට් එකක් නම්. ඒ කියන්නේ දැන් මෙහෙම වගේ නෙමෙයි. හරිද? මේක තේරුම් ගන්න ඕනේ. දැන් අපි හිතමු ඔයා කම්පැනියේ ෂෙයාර්ස් ගන්න රුපියල් 10000ක් ඉන්වෙස්ට් කරා. ඈවර කිරීමේදී උඩ 10000ක්ම ගෙවනවා. ඒක ගන්නෙ නැහැ ඩිවිඩන්ඩ් විදියට. හරිද? මොකද ඒක ලාභයෙන් බෙදා හැරීම නේ. ඒවා දාපු සල්ලි ටික තමයි ආපහු දෙන්නේ. හරිද? එහෙම දාපු ඒවා ආපහු දෙන එක ඩිවිඩන්ඩ්ස් නෙමෙයි. හැබැයි අපි හිතමු 10000යි දැම්මේ. ඔයාලට ලික්විඩේෂන් එකේ රුපියල් 12000ක් දෙනවා. ඒක 10000ව දාපු ගාන. වැඩිපුර දෙන 2000. ඒක ප්‍රොෆිට්ස් වලින් ඩිස්ට්‍රිබියුෂන් එකක්. ඒක අපි ගන්නවා මොකක් කියලාද? ඒක ගන්නවා ඩිවිඩන්ඩ් එකක් විදියට. ඒවයි කම්පැනි රීකන්ස්ට්‍රක්ෂන් මොකක් රීකන්ස්ට්‍රක්ෂන් වෙන්න පුළුවන්. කම්පැනි රිඩක්ෂන් ඔෆ් කැපිටල් කියලා සිටුේෂන්ස් තියෙනවා. ඒ වගේ වැදි වෙන්න පුළුවන්. ෂෙයාර්ස් රීපර්චේස් වල සල්ලි දෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ ඕනම අවස්ථාවකදී ඔයා දාපු මුදල ආපහු දෙන එකක් රිෆ්ලෙක්ට් නොවෙන්න ඕනි. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් අපි හිතමු අපි කවුන්ටින් වලදී ගත්තොත් එහෙම අපිට ෂෙයාර්ස් නිකුත් කරලා ලැබෙන මුදල කෑෂ් ඩෙබිට් කරලා ක්‍රෙඩිට් කරන ස්ටේටඩ් කැපිටල් වලට ෂෙයා කැපිටල් account එකට. එතකොට ඒක ආපහු ගෙවද්දිත් මොකද්ද කරන්නේ? කෑෂ් ක්‍රෙඩිට් කරලා ෂෙයා කැපිටල් account එකම ඩෙබිට් කරන්නේ. කියන්නේ ඉක්විටි account එකට ෂෙයා කැපිටල් account එක ඩෙබිට් කරනවා. එහෙම ඩෙබිට් කිරීමක් නෙමෙයි වෙන්න ඕනේ. හරිද? කියන්නේ එහෙම ඩෙබිට් කරන්න ෂෙයා කැපිටල් account එක ලැබෙනකොට ක්‍රෙඩිට් කරලා ගෙවද්දි ඩෙබිට් කරන්නේ ඔයාගෙන් ලැබුණ මුදලම ආපහු ගෙවනකොටනේ. එහෙම නොවන අවස්ථාවක් ෂෙයා කැපිටල් account එක ඩෙබිට් නොවන අවස්ථාවක් කිය යුතුයි. හරිද? අනිවාර්යෙන් එහෙම වෙන්න ඕනේ. දැන් ඩිවිඩන්ඩ්ස් කෑෂ් වලින් ගෙවද්දි අපි ඩෙබිට් කරන ඉක්විටි කියන්නේ අපි ගත්ත රීටේන්ඩ් earnings නේ. ෂෙයා කැපිටල් නෙමෙයිනේ. එහෙම වෙන්න ඕනේ. ඒ වගේම අපි ගත්තොත් තව අවස්ථාවක් තියෙනවා ඩිවිඩන්ඩ්ස් වල. capitalization of profits. අපි ගත්තොත් එහෙම ඔයාට බෝනස් ෂෙයා ඉෂුව එකක් කරනවා කියලා හිතන්නකෝ. ඒත් ඔයාට කම්පැනිෙන් බෝනස් ෂෙයාර්ස් දෙනවා. ඒත් ඔයාට සල්ලි වලින් යම් කිසි මුදලක් ලැබෙන්නේ නැහැ. ඔයාට ලැබෙන්නේ බෝනස් ෂෙයාර්ස් ටිකක්. දැනට ඔයා තියාගෙන ඉන්න ෂෙයාර්ස් වලට තව ඇඩිෂනල් ෂෙයාර්ස් ටිකක් නොමිලේ ලැබෙනවා. ඒකත් කරන්නේ කොහොමද ඒගොල්ලෝ? ඒගොල්ලෝ ගාව රීටේන් කරන් ඉන්න සංචිත නැත්නම් අපි කියනවා රිසර්ව්ස් නැත්නම් රීටේන්ඩ් earnings වලින් කොටසක් කැපිටලයිස් කරලා තමයි ඒ විදියට ඩිවිඩන්ඩ්ස් ඩිස්ට්‍රිබියුට් කරනවා වගේම දෙයක් තමයි එතනත් වෙන්නේ. මොකද ඩිස්ට්‍රිබියුෂන් ඔෆ් ප්‍රොෆිට්ස් කියන එක එතනත් තියෙන්නේ. එකම දේ තියෙන්නේ සල්ලි වලින්. කෑෂ් වලින් ඔයාට මුකුත් ලැබෙන්නේ නැහැ. ඔයාට ලැබෙන්නේ ෂෙයාර්ස්. හැබැයි ඒකත් ඩිස්ට්‍රිබියුෂන් ඔෆ් ප්‍රොෆිට්ස්. ප්‍රොෆිට්ස් ඩිස්ට්‍රිබියුට් කිරීම. ඒ නිසා ඒකත් අපි ගන්නවා ඩිවිඩන්ඩ් විදියට. ඩිවිඩන්ඩ් කෑෂ් වෙන්න පුළුවන් නැත්නම් බෝනස් ෂෙයා ඉෂු වෙන්න පුළුවන්. හරිනේ. ඒතර මේ අපි කියනවා ඩිවිඩන්ඩ් ඉන්කම් කියලා. මේ ඩිවිඩන්ඩ් ඉන්කම් කියලා කියන්නේ මේක. පැහැදිලිනේ. හැබැයි ඉන්වෙස්ට් කරපු amount එක ආපහු දීමක් නොවෙන්න ඕනේ. ඒකත් පැහැදිලිනේ. එහෙනම් මේකට අපි කියනවා ඩිවිඩන්ඩ් ඉන්කම්. මේක ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක් විදිහට බද්දට යටත් වෙනවා. හැබැයි ඩිවිඩන්ඩ් එක්සෙම්ප් වෙන අවස්ථාවක් තියෙනවා. මොකක්ද? අපි හිතමු රෙසිඩන්ට් කම්පැනියක්. ඒ කම්පැනි මෙම්බර් කෙනෙක්ද අපි හිතමු මෙහෙම කියලා.
කම්පැනීස් හිතන්න ඔයා කම්පැනි එක ෂෙයාර්ස් වල ඉන්වෙස්ට් කරනවා. ඔයා කම්පැනි එක ෂෙයාර්ස් වල ඉන්වෙස්ට් කරාම ඒ කම්පැනියෙන් ඔයාට ලාභාංශයක් ලැබෙනවනේ. ලාභාංශ ආදායමක් ඔයාට ලැබෙනවා. හරිද? ඒ කම්පැනිය ලාභාංශ ගෙවද්දි ස්පෙસિෆයි කරනවා අපි මේ ලාභාංශ විදියට ගෙවන මුදල අපිට ලැබුණේ කොහෙන්ද? අපි තව කම්පැනි එක ඉන්වෙස්ට් කරලා තියෙනවා ෂෙයාර්ස් වල. ඒ ෂෙයාර්ස් වලින් අපිට ලැබුණා ඩිවිඩන්ඩ් ඉන්කම් එකක්. ඒ ඩිවිඩන්ඩ් ඉන්කම් එකෙන් තමයි ඒ සල්ලි පාවිච්චි කරලා තමයි අපේ ෂෙයාර් හෝල්ඩර්ස් අපි සල්ලි ගෙවන්නේ. ඒ කියන්නේ කම්පැනි එක ඔයා ෂෙයාර් හෝල්ඩර් කෙනෙක්. ඔයාගේ කම්පැනි ඔයාලා ඩිවිඩන්ඩ්ස් ගෙවනවා. ගෙවද්දි කියනවා ඒ ඩිවිඩන්ඩ්ස් විදිහට අපිට රුපියල් 1000ක් කියලා. ඒ 1000 සල්ලි ඒගොල්ලෝ හොයාගත්තේ වෙන කම්පැනි එක සල්ලි ඉන්වෙස්ට් කරලා ඒ ලැබුණ ඩිවිඩන්ඩ් ඉන්කම් එකේ අපිට 5000ක් ලැබුණා. ඒ 5000න් 1000ක් තමයි මේ විදිහට ඔයාලා ඩිවිඩන්ඩ්ස් එක ගෙවන්නේ කියලා. එතකොට කියනවා ඒ ඔයාට ලැබෙන ඩිවිඩන්ඩ් එක වා ෂෙයාර් හෝල්ඩර් කෙනෙක් විදිහට ඔයාට අවසානයේ ලැබෙන ලාභාංශේ exempted කියලා කියනවා. බද්දෙන් නිදහස් කියලා කියනවා. ඇයි ඒ? මොකද ඔයාට ඒ ඩිවිඩන්ඩ් එක 1000 ලැබුණේ ඒ කම්පැනියටත් ලැබුණ ඩිවිඩන්ඩ් ඉන්කම් එකේ සල්ලි වලින්. ඒතර ඒ ඩිවිඩන්ඩ් එක අරයාගෙන් පළවෙනි කම්පැනියෙන් දෙවෙනි කම්පැනියට ලැබෙද්දී ඔයාගේ ඒ ඔයා ඉන්වෙස්ට් කරලා තියෙන කම්පැනිය බද්දරටත් වෙන ආදායමට ආවද නැද්ද? ආවනේ. රුපියල් 5000ක ඩිවිඩන්ඩ් ඉන්කම් එකක් ඔයාගේ කම්පැනියට ලැබුණා. ඒ කම්පැනියේ 5000ක ඩිවිඩන්ඩ් ඉන්කම් එක ටැක්ස් වුණා එතන. ඒ 5000න් තමයි තව 1000ක් නැවත ෂෙයාර් හෝල්ඩර්ස්ලාට ওই විදිහට ගෙවන්නේ. හරිද? ඒතර ඒ 1000 නැවත ගෙවද්දී ආපහු එක ටැක්ස් වෙනවා කියලා කියන්නේ ඩබල් ටැක්ස් වීමක් නේද ඒක? ඒ නිසා කියනවා ඔයාට ඩිවිඩන්ඩ් එකක් ලැබෙන්නේ දැනට ලැබිලා තියෙන ඩිවිඩන්ඩ් ආදායමෙන්ම කොටසක් විදියට නම්. වෙන කම්පැනියකින් ඩිවිඩන්ඩ් එකක් ලැබිලා ඒ ඩිවිඩන්ඩ් එකෙන් නම් ඔයාට ඩිවිඩන්ඩ් ලැබෙන්නේ ඒ ඩිවිඩන්ඩ් එක බද්දෙන් නිදහස් කියලා කියනවා. හරිද? පැහැදිලිද? ඊළඟට දැන් මේ ඩිවිඩන්ඩ් වලට තියෙනවා withholding payments. ඩිවිඩන්ඩ්ස් වලට තියෙනවා WHT. හැබැයි මේ ඩිවිඩන්ඩ්ස් වලට තියෙන WHT එක අපි ගත්තොත් අර අපි කලින් කතා කරේ රෙන්ට් වලට අපි කතා කළා not final කියලා. අපි කතා කළා රෙන්ට් වලට තියෙන WHT එක 10%යි. ඒක අපි කිව්වා ඒක ෆයිනල් නෙමෙයි කියලා not final. ඒ කියන්නේ ඔයාට අපි ගත්තොත් යම්කිසි රෙන්ටල් පේමන්ට් එකක් ලැබුණොත් එහෙම WHT අඩු කරා කෙනෙක් අදාළ නැහැ. ඔයා අනිවාර්යයෙන්ම මේක නැවත ග්‍රොස් කරලා බද්දර යටත් ආදායමට ගන්න ඕනි කියලා කිව්වා. හරිද? හැබැයි රෙන්ටල් ඉන්කම් එක ෆයිනල් නොවුනාට ඩිවිඩන්ඩ් වලට ගහන WHT එක. හරිද? ඩිවිඩන්ඩ් වලට තියෙන WHT එක. දැන් WHT කොහොමද ඇප්ලිකබල් වෙන්නේ 2019 12:31 වෙනකම් විතරයි. හරිද? එතනින් පස්සේ නෑනේ. අනිවාර්යයෙන් පළවෙනි පීරියඩ් එකට විතරයි ඇප්ලිකබල්. සෙකන්ඩ් පීරියඩ් ඇප්ලිකබල් වෙන්නේ නෑ. හරිද? හැබැයි මේ ෆස්ට් පීරියඩ් එකට එන WHT ඩිවිඩන්ඩ් වලට එන එක අපි කියනවා it is a final withholding payment කියලා. ඩිවිඩන්ඩ් එකට එන එක final withholding payment 14%. හරිද? මේ ඩිවිඩන්ඩ් මත WHT කියන එක dividend paid by resident companies to resident persons නම් එක final වෙනවා. හරිද? dividend එකක් pay කරන්නේ resident company එකකින් resident persons ලට නම් අපි කියනවා එක final withholding payment එකක් වෙනවා කියලා. ඒ කියන්නේ වාට resident company එකකින් වාසික සමාගමකින් ඔයාට වාසික පුද්ගලයෙක් resident person කෙනෙක් ඔයාට ලැබෙනවා නම් යම්කිසි dividend income එකක්. ඒ dividend income එක ඔයාට ලැබෙද්දී 114ක WHT අඩු කළා නම් ලැබෙන්නේ ඒක නැවත බද්දරටත් වෙන්නේ නැහැ කියනවා. හරිනේ? කියන වාට එකපාරක් ඒක ලැබෙද්දී withholding payment එක අඩු කරලා තියෙනවා නම් ඔයා ආපහු ඒකට මේ gross කරලා අරගෙන ආපහු tax එක ගන්න ඕනේ නැහැ. කෙලින්ම ඒක අතහැරලා දාන්න පුළුවන්. හේතුව ඔයාට ඒක ලැබෙද්දිම WHT අඩු කරලා ඉවරයි. ඒ නිසා ආපහු tax වෙන්නේ නැහැ කියලා කියනවා. හරිනේ? එතනදී WHT final. rental income ල WHT final නැහැ. gross කරලා income එකට අරගෙන tax credit එකක් විතර පස්සේ අඩු කරගන්න පුළුවන්. හැබැයි මෙතනදී dividend එක ලැබෙද්දී resident company එකකින් resident person ල ලැබෙද්දී අඩු කරපු WHT එක ඔයාට ෆයිනල් withholding payment එකක් වෙනවා. ඒ නිසා නැවත බද්දරයටත් කරන්න ඕනේ නැහැ gross කරලා අරගෙන. අපි හිතමු උදාහරණ නිකන් හිතන්නේ නිකන් example එකක් කියන්නේ 10000 dividend එක අපි හිතමු 100% අමතක කරන්නකෝ. WHT අඩු කළා වට හම්බුනේ 9000යි කියලා. dividend එක 10000යි 9000 වට WHT අඩු කරලා හම්බුනේ. හැබැයි ඔයා ඒක ආයි 10000 කළා gross කරලා අරගෙන බද්දරයටත් ආදායමට ගන්න ඕනේ නැහැ.
ඒක අතෑරලා දාන්න පුළුවන්. මොකද ඔයා ඒකට දැනටමත් ටැක්ස් ගෙවලා වගේ හන්දා. ඉතින් එහෙම අතාරිනවා නම් ටැක්ස් ක්‍රෙඩිට් හම්බෙනවද? ටැක්ස් ක්‍රෙඩිට් හම්බ වෙන්නේ නැහැ. හරිනේ. කියන්නේ දැන් ඔයා ටැක්ස් ක්‍රෙඩිට් එකක් ගන්න ඕනේ එකපාරක් බද්දරයටත් වෙච්ච එකක්. ඔයා ආපහු ටැක්සබල් ඉන්කම් එකට අරගෙන අර ඩබල් කවුන්ට් එකක් වෙන එක අවොයිඩ් කරන්නේ ටැක්ස් ක්‍රෙඩිට් එකක් කියලා පස්සේ අඩු කරන්නේ. දැන් මෙතන ඩබල් කවුන්ට් එකක් වෙනවද? නෑනේ. අපි WHT අඩු කරා නැවත බද්දරයටත් කරේ නෑ. එහෙනම් ඩබල් කවුන්ට් නෑනේ. එහෙනම් ටැක්ස් ක්‍රෙඩිට් අවශ්‍ය වෙන්නේ නෑ මෙතනදී. පැහැදිලිනේ. ඒතර අපි කතා කරේ ඩිවිඩන්ඩ් ඉන්කම් එක ගැන. ඒතර මුලින්ම කතා කරා රෙන්ටල් ඉන්කම්, රොයල්ටි ඉන්කම්. ඊට අපි කතා කරා නැචරල් රිසෝස් පේමන්ට් ගැන කතා කරා. අපි කතා කරා ඩිවිඩන්ඩ් ඉන්කම් ගැන.